බිස ජාතකය. එක් කලක අප බෝසතාණන් වහන්සේ බරණැස නුවර 80 කෝටියක් ධනය ඇති බ්‍රාහ්මණ කුලයක උපන්හ. මහා කංචන කුමාරයෝ යයි උන්වහන්සේට නම තැබූහ. උන්වහන්සේට බාල සහෝදරයන් 6 දෙනෙක් හා සහෝදරියක්ද වූහ. කාමයන් කෙරෙහි නොඇලුනා වූ ඔවුහු විවාහ ජීවිතයකට බැස නොගත්හ. ඔවුහු මාපියන් ජීවත් වන තාක් ඔවුනට උපස්ථාන කරමින් සිට මාපියන් ඇවෑමෙන් ඔවුනට හිමි වූ 80 කෝටියක් ධනය දුගී මගී යාචකයන්ට දන් දී තපස්කම් කරනු පිණිස හැමදෙනාම හිමාලය වනයට ගියහ. දාසියක් හා දාසයෙක්ද යහළුවෙක්ද ඔවුන් හා ගියෝය. පිරිස 11 දෙනෙක් වූහ. ඔවුහු හිමාලයෙහි එක් විලක් සමීපයේ මනර තැනක පන්සලක් කරගෙන හැමදෙනාම පැවිදිව මහබෝසතාණන් වහන්සේගේ අවවාද අනුශාසනය පරිදි මහණදම් පුරන්නට වන්හ. පලාපල පිණිස වනයට යන කල්හි ඔවුහු සමූහ වශයෙන් ගොස් ඇසදුටු දෑ සම්බන්ධයෙන් කතා කරමින් පළවැල නෙලන්නට වීමෙන් ඒ වනයද ගමක් වැනි විය. ඒ බව දුටු බෝසතාණන් වහන්සේ 80 කෝටියක් ධනය හැරපියා අපට මේ වනයේහි මෙසේ ලෝභයෙන් පළවැල සෙවීම හොබිනේ නැත්තේය. සෙස්සන්ට මෙහිම මහණදම් පුරන්නට හැර මම වනයට ගොස් හැමදෙනාටම පළවැල නෙලාගෙන එමි යයි සිතා සවස් කාලයේදී හැමදෙනාම රැස් කරවා ඒ බව ඔවුන්ට දැනුම් දුන්හ. එවිට සෙස්සෝ කියන්නාහු ආචාර්යවරයන් වහන්සේ අපි නුඹ වහන්සේ නිසා පැවිදි වූ අය වෙමු. නුඹ වහන්සේ මෙහිම මහණදම් පුරමින් වැඩ සිටිනසේක්වා. නැගණියද මෙහිම සිටීවා. දාසියද නැගණිය වෙත වෙසේවා. අපි 8 දෙන වාරයෙන් වාරය ගොස් පළපෙළ සොයා එන්නෙමුයි කියා මහබෝසතාණන් වහන්සේ ගිවිස්සවා එතන් පටන් එසේ කරන්නට පටන් ගත්හ. වාරය පැමිණි තැනැත්තා වනයට ගොස් පළවැල සොයා අවුත් ගල් පුවරුවක් මත 11 කොටසකට බෙදා තබා ගෙඩිය ගසා තමාගේ කොටස ගෙන යන්නේය. සෙස්සෝද අවුත් තම තමන්ගේ කොටස්ගෙන තම තමන් වසන තැන්වලට ගොස් වළඳා මහණදම් පුරති. පසු කලකදී ඒ තපස්වරු පළවැල සෙවීමත් නවත්තවා එක් විලකින් නෙළුම් අලගෙනවිත් වළඳමින් ධ්‍යාන භාවනා කරන්නට පටන් ගත්හ. උන්වහන්සේලාගේ සීල තේජසින් සක්‍ර භවනද සැලින. සක්‍රයාද උන්වහන්සේලා ගැන විමසිල්ලෙන් විසි. අභ්‍යන්තරයෙහි පවත්නා දුර්ගුණයක් ක්‍රියාකාරී භාවයට පැමිණීමේ කාලයක් නැතිව සිටින කල්හි හැමදෙනාම ගුණවන්තයෝය. කෙනෙකුගේ හොඳ නරක බව දුර්ගුණ ඇති නැති බව තේරුම් ගත හැකි වන්නේ අභ්‍යන්තරික දුර්ගුණ එලි බහින කරුණු ඇතිවන කල්හිය. ආරණ්‍යවල එබඳු කරුණු අඩුයි. එබැවින් ආරණ්‍යකයන්ගේ ගුණ අගුණ දැනගැනීමට දුෂ්කරයි. සක්දෙව් රජු ඒ තවුසන් විමසනු පිණිස එලි බසින්නට කරුණු නැති කල්හි සැඟවී තිබෙන ඇතැම් දුර්ගුණ එලි බසින වැඩක් කිරීමට සිතාගත්තේය. එනම් මහබෝසතාණන් වහන්සේට තැබූ නෙළුම් අල කොටස පිට පිට දවස් 3ක්ම සැඟවීම. පළමුවන දිනේ ගෙඩියේ හඬ අසා බෝසතාණන් වහන්සේ පළවැල බෙදා තබන තැනට ගොස් බැලූ කල්හි තමන් වහන්සේගේ කොටස නොදුරුවහ. උන්වහන්සේ එදින තමන් වහන්සේට කොටසක් තබන්නට අමතක වෙන්න ඇතැයි සිතා තුෂ්ණිම්භූත වූහ. දෙවන දවසේදී කොටස නොලැබූ බෝසතාණෝ මාගේ යම්කිසි වරදකින්
කොටස නොතබති යයි සිතූහ. තුන්වන දවසේදීද කොටස නොලැබ වරදක් ඇතහොත් ක්ෂමා කරවා ගනිමි සිතා සවස් කාලයේදී gediya ගසා පිරිස රැස් කරවා එම කාරණය පිරිසට දන්වා ඒ දිනවල පළවැල නෙලීමට ගියවුන්ගෙන් තමන් වහන්සේට කොටස නොතැබීමේ හේතුව විචාලහ. සියල්ලෝම ඒ දිනවල බෝසතාණන් වහන්සේට කොටස තැබූ බව කීහ. එකල්හි මහබෝසතාණන් වහන්සේ කියනසේක් මේ පින්වත් වූ මගේ කොටස තැබූ බව කියන්නාහුය. මට නම් එය නොලැබුණේය. එසේ වීමට මෙහි සොරෙකු විය යුතුය. පැවිද්දන්ට මෙවැනි වැඩ නුසුදුසුය. මෙය කළ තැනැත්තා කවරේදැයි දත යුතුය යයි කීහ. පැවිදි පිරිසක් අතර මෙබඳු නොමනා දෙයක් සිදුවීම ගැන හැමදෙනා වහන්සේම මහත් සංවේගයට පැමිණියෝය. සක්දෙවිඳුද තාපසවරුන්ගේ පුවත් විමසනු පිණිස එහි පැමිණ නොපෙනී සිටියේය. එකෙනෙහි බෝසතාණන් වහන්සේගේ දෙට සොහොයුරු උපකංචන තාපසයෝ නැගිට බෝසතාණන් වහන්සේට වැඳ තමන්ගේ සුද්ධිය පැවිසීමට අවසරගෙන මෙසේ තමාට සාප කළගත්තේය. අස්සං ගවං රජතං රාජ රූපං බරියංචසෝ ඉද ලබතං මනාපං පුත්තේහි දාරේහි සමංගි හෝතු බිසානිතේ බ්‍රාහ්මණයෝ අහාසී. තේරුම බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැරගත්තේද හෙතෙමේ අශ්වයින්ද ගවයින්ද රිදීද රන්ද මනාප භාර්යාවන්ද ලබාවා අමුදරුවන්ගෙන් යුක්ත වේවා යනු එහි තේරුමයි. අශ්ව ගවාදී ප්‍රිය වස්තුන් නිසා ඒවාට ඇලුම් කරන තැනැත්තේ යම් පමණ මහත් සතුටක් ලබාද හේම ඒවා නැතිවීමෙන් පසුව එපමණකට හෝ එයට වඩා මහත් වූ හෝ ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් ලබන්නේය. එය ප්‍රිය වස්තුන් නිසා සිදුවන එක් නපුරකි. ඒවා නිසා සිදුවන තවත් දුක් බොහෝය. තාපසයන් වහන්සේ සොරා අශ්ව ගව ආදී කාමයන් ලබාවායි ශාප කළේ එහෙයිනි. ඒ තාපසවරුන්ගේ සැලකීමේ හැටියට ඒවා ලබාගෙන සිටීම වඩා තවත් නපුරක් නැත. එය අසාගෙන සිටි සෙස්සෝ පින්වත එසේ නොකියනු මැනව. ඔබගේ ශාපය ඊතා දරුණුයි කියා කන්වල ඇඟිලි ගසාගත්හ. එතුමා තමාට ශාප කොට තමාගේ පිරිසිදු බව ප්‍රකාශ කොට හිඳගත් පසු දෙවන සහෝදර තාපසයෝද තමන්ගේ පාරිශුද්ධිය දැක්වීම සඳහා මෙසේ සාප කළෝය. මාලංචසෝ කාසිකංච චන්දනංච ධාරයතු පුත්තාස බහූ භවන්තු කාමේසු තිබ්බං කුරුතං අපෙක්ඛං විසානිතේ බ්‍රාහ්මණ යෝ අහාසී. බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් මල කොටස පැහැරගත්තේද හේ මල්ද කසීරට සඳුන්ද දරාවා. ඔහුට දරුවෝ බොහෝ වෙත්වා. කාමයන් ගැන තියුණු ඇල්මක් ඔහුට වේවා යයි තමාට එම ගාථාවෙන් කීය. අනතුරුව සෙස්සෝද තම තමන්ට අභිමත පරිදි මතු දක්වන පරිදි සාප කළහ. පහූත දඤ්ඤෝ කසිමා යසස්සී පුත්තේ ගිහි දනිමා සබ්බකාමෝ වයං අපස්සං ගරමා වසාතු බිසානිතේ බ්‍රාහ්මණ යෝ අහාසී. තේරුම බ්‍රාහ්මණය යමෙක් ඔබ සතු නෙළුම් අල කොටස සොරා ගත්තේද හේ
බොහෝ ධනය ඇති කීර්තිමත් ගොවියෙක් වේවා. බොහෝ පුත්‍රයන් ලබාවා. ගිහියෙක්ම වේවා. බොහෝ ධනය ඇත්තේ වේවා. රූපාදී සකල කාමයන් ඇත්තේ වේවා. වයස් ගැන නොබලා මහලු කලද ගිහිකම් කරන්නෙක් වේවා යනු එහි තේරුමයි. සෝ කත්තියෝ හෝතු පසයිහකාරී රාජාභිරාජා බලවා යසස්සී ස චාතුරන්තං මහිමා වසාතු බිසානිතේ බ්‍රාහ්මණ යෝ අහාසී. තේරුම බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් අල පැහැරගත්තේද හේ අනුන් පෙළන්නා වූ ශත්‍රීයෙක් වේවා. බලවත් වූ කීර්තිමත් වූ රාජයෙක් වේවා. හෙතෙමේ සියලු පොළවට අධිපති වේවා යනු එහි තේරුමයි. සෝ බ්‍රාහ්මනෝ හෝතු අවීත රාගෝ මුහුත්ත නක්කත්ත පතේසු යුත්තෝ පූජේතු නං රට්ටපති යසස්සී බීසානිතේ බ්‍රාහ්මණයෝ අහාසී. තේරුම බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැරගත්තේද හේ නැකත් දන්නා වූ රාග සහිත වූ බ්‍රාහ්මණයෙක් වේවා. යසස් ඇත්තා වූ රජ ඔහුව මුදාවා. අජ්ජායකං සබ්බ සමත්ත වේදං තපස්සිනං මුඤ්ජතු සබ්බ ලෝකෝ පූජේතු නං ජනපාදා සමෙච්ච බිසානිතේ බ්‍රාහ්මණයෝ අහාසී. තේරුම බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් අල කොටස ගත්තේද හේ සියලු වේදය හදාරන එකෙක් වේවා. සකල ලෝකයා ඔහු සිල්වතෙක් යයි සිතාවා. ජනපද වැසියෝ එක්ව ඔහුව පුදාවා. චතුස්සදං ගාම වරං සමිද්දං දින්නං හිසෝ බුංජති වාසවේන අවීතරාගෝ මරණං උපේතු බීසානිතේ බ්‍රාහ්මණයෝ අහාසී. තේරුම බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් අල පැහැරගත්තේද හේ මිනිසුන්ද ධනයද දරද දියද යන මේ සතර උත්සන්න වූ සක්‍රයා විසින් තෑගි කරන ලද්දක් බඳු වූ සමෘද්ධිමත් වූ ගමක්ම භුක්ති විඳීවා. හේ ආලය දුරු කර නොගෙන මරණයට පැමිණෙත්වා. සෝගාමිනී හෝතු සහාය මංජේ නච්චේහි ගීතේහි පමෝදමානෝ මහරජතෝ ව්‍යසන මලත්ත කිංචී බීසානිතේ බ්‍රාහ්මණයෝ අහාසී. තේරුම බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් අල පැහැරගත්තේද හේ ගම් ප්‍රදානියෙක් වේවා. යහළුවන් මැද ගී නැටුම් වලින් සතුටු වී සිටින්නෙක් වේවා. හේ රජුන්ගෙන් කිසි ව්‍යසනයක් නොලබාවා යනු එහි තේරුමයි. එම නැගණිය සාප කළේ මෙසේය. යං ඒක රාජා පටවී විජේත්වා ඉත්තිං සහස්ස ටපේතු අග්ගං සීමන්ත නීනං පවරා බවාතු බීසානිතේ බ්‍රාහ්මණයා අහාසී. බ්‍රාහ්මණය යම් ස්ත්‍රියක් ඔබගේ නෙළුම් අල පැහැරගත්තීද ඇය මුළු පොළව දිනු අගරජතෙමේ 16000ක් ස්ත්‍රීන්ට ප්‍රදාන කොට තමාව තබා ගනීවා. ඕතමෝ ස්ත්‍රීන්ට අග්‍ර වේවා යනු එහි තේරුමයි. එක්බිති 16ද මෙසේ සාප කළාය. ඉසිනං හිසා සබ්බ සමාගතානං පුංචේය සාදු අවිකම්පමානා චාරාතු ලාභේන විකත්තමානා බීසානිතේ බ්‍රාහ්මණයා අහාසී. තේරුම බ්‍රාහ්මණය නුඹ වහන්සේගේ නෙළුම් අල යම් තැනැත්තියක් පැහැරගත්තීද ඕතමෝ එක් රැස් වූ තාපසවරුන් මැද හිඳ කිසි පැකිලීමක් නැතුව උතුම් රසය අනුභව කරාවා. ලාභය නිසා කුහකකම් කරාවා යනු එහි තේරුමයි. දාසිය මෙසේ ශාප කරන ලද්දේ හිමියන් ඉදිරියේ ආහාර වැළඳීම දාසයන්ට ඊටාම අප්‍රිය වැඩක් වූ නිසාය. එතනට පැමිණ සිට අසපුවේ දෙටු රුකේ දෙවියා මෙසේ සාප කළේය. ආවාසිකෝ හෝතු මහා විහාරේ නවකම්මිකෝ හෝතු කජංගලායන් ආලෝක සද්දින් දිවසා කරවතු
බීසානිතේ බ්‍රාහ්මණයෝ අහාසී. තේරුම බ්‍රාහ්මණය යමෙක් ඔබ සතු නෙළුම් අල පැහැරගත්තේද හේ ලොකු පන්සලක වාසය කරන්නේවා. කජංගලා නම් නගරේහි නව කර්මාන්ත කරන්නේ වේවා. එක් දිනකින් කවුළුවක වැඩ අවසන් කරන්නේ වේවා යනු එහි තේරුමයි. එසේ කියන්නට හේතු වූයේ ඒ රුක් දෙවියා කාශ්‍යප බුදුන් සමයෙහි කජංගලා නම් නගරයක පරණ මහ පන්සලක අධිපතියෙකු වී එහි ප්‍රතිසංස්කරණ වැඩ කිරීමෙන් බොහෝ දුක් විඳ ඇති වූ බැවින් එය සිහි කොට එසේ ශාප කරන ලද්දේය. කලක් මිනිසුන්ට හසු වී සිට ඔවුන්ගෙන් මිදී වනයට ඇවිත් සිටින ඇතෙක්ද කලින් කල එහි පැවිණ තාපසවරුන්ට වඳින්නේය. ඌද මේ වෙලාවේ ඇවිත් මෙසේ ශාප කළේය. සෝ බජ්ජතං පාසසන්තේහි ජම්හි රම්මා වනානීයතු රාජදානියං තුත්තේහි සෝ බුංජතු පාචනේහි බීසානිතේ බ්‍රාහ්මණයෝ අහාසී. තේරුම බ්‍රාහ්මණය ඔබතුමාගේ නෙළුම් අල යමෙක් පැහැරගත්තේද හේ බොහෝ පාසයන් සයතනින් බඳිනු ලබාවා. සිත්කලු වනේ රාජධානියකට ගෙන යනු ලබාවා. කනමුල විදිනා කටුවලින් හා කෙවිටවලින් විදුනු ලබාවා. එහි අහිකුන්ටිකයෙකුගේ අතින් මිදී පලා ආ රිලවෙක්ද විය. ඌද මෙසේ ශාප කළේය. අලක්කමාලී තිපුකන්න විද්දෝ ලට්ටහතෝ සප්ප මුකං උපේතු සක්කච්ච බද්දෝ විසිකං චරාතු බීසානිතේ බ්‍රාහ්මණයෝ අහාසී. බ්‍රාහ්මණේ යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැරගත්තේද ඔහුට ගෙල එලවාරමාලය පළඳවන ලදුව කනෙහි ඊයම් අබරණ පළඳවන ලදුව කෝටුවලින් තලනු ලබමින් සර්පයාගේ ඉදිරියට යන්නට සිදු වේවා යනු එහි තේරුමයි. රිලවා මේ කියන්නේ අහිකුන්ටකයාට හසු වී සිටි කාලයේදී විඳින්නට සිදු වූ දුක ගැනයි. මෙසේ තෙලස් දෙනාම ශාප කොට අවසන් වූ කලෙහි මහ බෝසතාණන් වහන්සේ නෙළුම් අල කොටස නැති වී යයි බොරු චෝදනාවක් කළා යයි සෙස්සන් තමන් වහන්සේ ගැන සිතයි යයි සිතා තමන් වහන්සේගේ ශුද්ධිය පැවසීම වශයෙන් මෙසේ ශාප කළහ. යෝචේ අනට්ට නට්ටන්ති චාහ කාමේ ච සෝ ලබතං බුංචතංච අගාරමඤ්ඤේ මරණං උපේතු යෝවා බොන්තෝ සංකති කිංචිත් දේව. තේරුම පින්වත්නි යමෙක් නැති වූ තමාගේ ආහාර කොටස නැති වූයේ යයි කියා නම් හෙතෙමේ රූපාදී කාමයන් ලබාවා කාමයන් පරිභෝග කෙරේවා ගිහිගෙයිම මැරෙන්නට සිදු වේවා යනු එහි තේරුමයි. මෙසේ තවුසන් විසින් ශාප කළ කලෙහි සක්‍රයා බිය වී මේ තාපසයන් වහන්සේලා ලෝකයා විසින් උතුම් කොට සලකනු ලබන කාමයන්ට නිඳා කරති. එහි කාරණය විමසිය යුතුයයි පෙනෙන්නට අවුත් බෝසතාණන් වහන්සේට වැඳ ස්වාමීනි ලෝකෙහි සත්වයෝ නොඑක් අයුරින් වෙහෙසී කාමයන් සොයති. කාමයෝ බොහෝ දෙනාට ඊතා ප්‍රිය වෙති. ඒ කාමයන්ට කිනම් කරුණකින් තාපසයන් වහන්සේලා මෙසේ නිඳා කෙරේදැයි විචාලේය. මහා බෝධිසත්වයන් වහන්සේ ඔහුට මෙසේ වදාළසේක. කාමේසු වේ හඤ්ඤරේ බංජරේච කාමේසු දුක්ඛංච භයංච ජාතං කාමේසු භූතාදිපති පමත්තා පපානි කම්මානි කරොන්ති මෝහා තේ පාප ධම්මා පසවෙත්තවා පාපං කායස්ස බේදා නිරයං වජಂತಿ ආදීනවං කාම ගුණේසු දිස්වා තස්මා ඉසයෝ නප්පහසන්ති කාමේ. තේරුම ශක්‍රය කාමයන් නිසා දඩු මුගුරු ආදීන් පහර දෙනු ලබති බඳිනු ලබති. කාමයන් නිසා කායික මානසික දුක්ඛයද අත්තානුවාදී ආදී
බයද ඇතිවේ. කාමයන් කෙරෙහි මුලා වූ සත්වයෝ මෝහයෙන් පව්කම් කරති. ඔව්හු පව් රැස්කොට මරණින් මතු නරකයට යති. කාමයන්හි දෝෂය දක්නා බැවින් ඍෂිහු කාමයන්ට ප්‍රශංසා නොකරති යනු එහි තේරුමයි. සක්‍රයා තමා කළ වරද ගැන තාපසවරුන්ගෙන් සමාවගෙන දෙව්ලොවට ගියේය. තාපස සමූහයාද ධ්‍යාන වඩා බඹලොවට ගියෝය.